වරුසාව නොබලා මේ ස්ථානයට බණහන්ට ආපු එක ප්‍රයෝජනවත් කියලා ඔබට හිතේවි. හරියට දේශනෙට ඇහුම්කම් දුන්නොත්. හොඳින් ඇහුම්කම් දුන්නොත් ආශිර්වාද විතරක් නෙමෙයි, ජීවිතය හදාගන්නට ගොඩක් වටින ඉගැන්වීම් රාශියකුත් අද එකතු කරගෙන යන්න පුළුවන්. දැන් මම අද ඔබට කියලා දෙනවා කාරණා 4ක්. සන්තුස්සකෝච, සුභරෝච, අප්පකිච්චෝච, සල්ලහුක බුත්තේ. කාරණා කීයක්ද? 4ක් තියෙනවා. පළවෙනි එක සන්තුස්සකෝච, දෙවෙනි එක සුභරෝච, තුන්වෙනි එක අප්පකිච්චෝච, පළවෙනි එක තමයි සන්තුස්සකෝච. දැන් එහි අර්ථය, සන්තුස්සකෝච කියන එකේ තේරුම තමයි මොකද්ද? සතුටින් යුක්ත වීම. සන්තුස්සකෝච කියන්නේ සතුටින් යුක්ත වීම. දැන් බුදුදහමේ සතුටු වීම තහනම් කරලා නැති බව මේකෙන් පේනවා. දැන් සාමාන්‍යයෙන් බුද්ධ ආගමට යුරෝපා ජාතීන් කරන එක චෝදනාවක් තමයි බුද්ධ ආගම කොච්චරවත් කතා කරන්නේ ජීවිතයේ දුක ගැන. ජීවිතයේ තියෙන අනිත්‍ය පැත්ත ගැන කතා කරනවා. ඒ නිසා ඔය මැක්ස් වෙබර් වගේ සමාජ විද්‍යාඥයෝ බුද්ධ ආගමට චෝදනා කරනවා බුදුදහම මිනිස්සුන්ට ජීවිතේ කලකිරවනවා කියලා. ඇත්තටම බුදුදහම මිනිස්සුන්ට ජීවිතේ එපා කරවන්නේ නැහැ. බුදුදහම මිනිස්සුන්ට යථාර්ථවාදීව ඇත්ත කියලා දෙනවා වඩාත් හොඳින් ජීවත් වෙන්න. ඒ නිසා තමයි කරණීය මෙත්ත සූත්‍රයේ සන්තුස්සකෝච කියන වචනය තුල සතුට ගැන සාකච්ඡා කරලා තියෙනවා. දැන් සතුට කියන එක එක එක්කෙනාට එක එක විදියට තමයි දැනෙන්නේ. දැන් හාමුදුරු කෙනෙක් සතුට වෙන විදියට ගිහියෝ සතුට වෙන්නේ නැහැ. ගිහියෝ සතුට වෙන දේවල් තුලින් ස්වාමින්වහන්සේ සතුට වෙන්නෙත් නැහැ. ගිහියෝ අතර උනත් එක එක්කෙනා සතුටු වෙන්නේ වෙන වෙනස් දේවල් තුලින්. එකම දෙයින් ඔක්කොම සතුටු වෙනවද? නැහැ. හැම කෙනාම එකම දෙයකින් සතුටු වෙන්නේ නැහැ. අපේ සතුට විවිධයි. එක එක්කෙනා සතුටු වෙන විදිය එක එක ක්‍රමවලිනුයි සිද්ධ වෙන්නේ. හැබැයි බුදුදහම අපට උපදෙස් දෙනවා ඔබේ සතුට මොන වර්ගයේ සතුටක් වුණා. ඔබේ සතුට එහි ප්‍රමාණය කොච්චර ලොකුද පොඩිද කියන එක බුද්ධ ආගමට වැදගත් නෑ. ගොඩාක් සතුටු වෙනවද? ටිකක් සතුටු වෙනවද? එහෙම නැත්නම් බොහොම පොඩ්ඩක් සතුටු වෙනවද? ඒක බුද්ධ ආගමට එච්චර වැදගත් නෑ. හැබැයි බුදුදහම අපි සතුටු වෙනව නම් සතුටු වීමේදී තියාගත යුතු පදනම මොකක්ද කියලා දෙනවා. ඒක තමයි බුදුදහමේ විශේෂත්වය. සතුට අවශ්‍ය නම් ඒකේ පදනම කියලා දෙනවා. බුදුදහම සතුටු වීම සඳහා අපට පදනම විදියට හඳුන්වලා දෙන්නේ යථාලාභ සන්තුට්ටි. ඒකේ තේරුම මොකද්ද? ලද දෙයින් සතුටු වීම. ඒක තමයි බුද්ධ ආගමේ සතුටේ පදනම. කොතනින්ද සතුටු වෙන්නේ කියලා ඇහුවොත්, සතුටේ සීමාව මොකක්ද කියලා ඇහුවොත්, බෞද්ධයෙකුගේ සතුටේ සීමාව තමයි ලද දෙයින් සතුටු වෙන එක. දැන් මෙතන ඉන්න ඇත්තෝ එහෙම සතුටු වෙනවද? එහෙම නන්නේ බෞද්ධයෙක් වෙන්නේ නේද? දැන් ලද දෙයින් ඔබ සතුටු වෙන්න සූදානම්ද? ඒක මත ඔබ බෞද්ධ ජීවන ක්‍රමයකද ඉන්නේ? බෞද්ධ ජීවන ක්‍රමයක නෙමෙයිද කියන එක තීරණය වෙනවා. දැන් ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ නිന്ദා ප්‍රශංසා, සැප දුක්, ලාභ
අලාභ, යස, අයස මේ කියන අෂ්ටලෝක ධර්මයෙන්ම කම්පා නොවන කෙනෙක් වීම. ලද දෙයින් සතුට වෙනවා කියන්නේ ඒකට. දුක් එනකොට, සැප එනකොට එයින් තෘප්තිමත් වෙනවා. දෙකෙන්. මොකද ඒක ලැබෙන්න තියෙන දෙයක් විදියට බාරගෙන තෘප්තිමත් වෙනවා නම් ඒකට කියනවා යථා ලාභ සම්තුට්ටි. ලද දෙයින් සතුටු වීම. හැබැයි සාමාන්‍ය සමාජයේ මිනිස්සු මා දන්නවා ලද දෙයින් සතුටු වීම කියන වාක්‍ය කිව්වට මුදල් වලින් එහෙම සතුටු වෙනවද? ඔබට ලැබෙන මුදල් ගානේ සතුටු වෙනවද? නෑ නේද? ඒකේ සීමාවවත් කවුරුවත් දන්නවද? දන්නේ නෑනේ. සීමාව කොච්චර දිග, සීමාව කොච්චර පළල් එකක්ද කියනව නම් දැන් මේ බෝමලුවට පැයක් එක දිගට 2011 වැස්සක් වැස්සෝ. 5 ඉඳලා 6 වෙනකන් 2011 වැටුණා. අපි ඉතින් පොරකක ආහුලයි නේද? ආපු නැති අයට හිතේ අපරාධේ ආවේ නැත්තේ කියලා. ආපු අයට හිතේ අපරාධේ තව එක්කෙනෙක් හරි ගෙදරින් එකරන් එන්න තිබුණා. පොරකක ආහුලයිනේ අපි මේ. හරියටම 6ට 2011 වැස්ස පැයකට පස්සේ පෑවුවොත් අපිට මොනවා හිතේද? තව ටිකක් වැස්ස නම් හොඳයි. එන්නේ පැයකට පස්සේ 2011 වැස්සක් පැයකට පස්සේදී වැහැලා පැයක් ඉවර වුණාට පස්සේ ඔබට හිතෙනවා තව පොඩ්ඩක් වැස්ස නම් හොඳයි. ඒ කියන්නේ 2011 වැස්සකින්වත් අපි තෘප්තිමත්ද? නෑ. තව පොඩ්ඩක් ලැබුණා නම් හොඳයි. ඒක තමයි ස්වභාවය. දැන් අද 2011 වැස්සෙන් සතුටු වෙන්නේ නෑ වගේ තමයි බුදුහාමුදුරුවන්ගේ කාලේ කහවණු වැස්සකින්වත් කවුරුවත් සතුටු වුණාද? නෑ. එහෙම සතුටු නොවෙච්ච බව බුදුහාඳුරුවෝ කියපු ගාථාවකින් එළි වෙනවා. නකහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. කහවණු වැස්සකින්වත් මිනිසුන්ගේ කාමයෙහි නතිත්ති තෘප්තියක් නැත. කියන්නේ මේ ධනයට තියෙන ආශාව සංසිඳුවන්ට බැහැ කහවණු වැස්සක් වැස්සා. එදා කහවණු භාවිතා කළේ අද 2011 භාවිතා කරනවා. 2011 වැස්සකින්වත් මුදල් පිළිබඳව ආශාව තෘප්තිමත් කරන්නට බෑ. මුදල් පිළිබඳව ආශාව සම්පූර්ණ කරන්නට බැරි ඇයි? අපිට තියෙන අසීමාන්තික අවශ්‍යතා නිසා. වෙන මොකක්වත් හින්දා නෙමෙයි. අසීමාන්තික අවශ්‍යතා නිසා අපිට කොච්චර මුදල් ලැබුණත් මදි වගේ තමයි දැනෙන්නේ. මදි වගේ තමයි පේන්නේ. දැන් අසීමාන්තික ආසාව සපුරලා ඉවර වෙලා කවදා හරි සතුටු වෙනවා කියලා හිතුවොත් අපිට කවදාකවත් සතුට නම් හම්බෙන්නේ නැහැ. ඇයි හේතුව? හැමදාම මොකක් හරි අඩුවක් පේනවද නැද්ද? අනිවාර්යෙන් පේනවනේ. මොකද මේ දැන් කෝටියක් හම්බ කරගත්තට පස්සේදී එය සේප්පුවක දාලා දොර ඇරලා බැලුවොත් ඔබට හිතෙද්ද දැන් මට ඇති කියලා? හිතෙන්නේ නැහැ නේද? තව පොඩ්ඩක් හරි මෙතෙන්ට එකතු කළ හැකිනම් අපි ඒක කරනවා. මොකද මට කෝටියක් තිබුණොත් මම වැඩි කෙනා වෙන්නේ ඊට වඩා අඩු අයගේ ගාවදී විතරයි. හැබැයි ලංකාවේ ඉන්නේ කෝටියක් තියන අය විතරද? නෑනේ නේද? ලොකු ලොකු මුදලාලිට සංසන්දනය කරන්නට ගියොත් සේමිනි මුදලාලිට උනත් හිතේ මට නෑ කියලා. හිතෙන්න පුළුවන්ද බැරිද? අනිවාර්යෙන් පුළුවන්. කොච්චර සල්ලි තිබුණත් අඩුවක් පේන්ට ගන්න එක පේන්ට ගන්නවමයි. මොකක් කරන්නට ගියොත්ද?
සංසන්දනය කරන්නට කියනවා. සංසන්දනය කරන තාක්කල් අපිට සතුට හම්බෙන්නේ නැහැ. බුදුහාඳුරෝ ඊළඟට උගන්වනවා සතුට අවශ්‍ය නම් ඔබ සංසන්දනය කිරීමෙන් වළකින්ට. මොකද හේතුව සංසන්දනය කරනකොට ඌනතාවයක් අඩුවක් පෙනෙන නිසා. බුදුහාඳුරෝ අපූර්ව ගාථාවක් දේශනා කළා. දම්සක් පැවතුම් සූත්‍රයේදී ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. තණ්හාවට දාස වෙච්ච, ඒ කියන්නේ ආශාවේ වහල්ලු වෙච්ච, ආසාවට යට වෙච්ච මේ ලෝකයට හැමදාම පේනවා මොකක්ද? ඌනෝ. ඌනෝ කියන්නේ අඩුවක්, හිස්තැන. ඔබ තණ්හාවට දාස වෙලා නම් ඔබට කවදාකවත් මට දැන් ඇති කියලා හිතෙන එකක් නැහැ. තණ්හාවේ වහලෙක් නුනොත් විතරක් ඔබ ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක් වේවි. සතුට අවශ්‍ය නම් ඇත්තටම ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්න අපි හිත හදාගත යුතුමයි. හැබැයි නූතන ආර්ථික විද්‍යාව ගත්තොතින් එහි ප්‍රධාන ගුරුවරයා එයාගේ නම ඇඩම් ස්මිත්. ඒ මහත්මයා ආර්ථික විද්‍යාව පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරලා අපට කියනවා සීමිත සම්පත් වලින් අසීමිත ආශා සහ අවශ්‍යතා සම්පූර්ණ කරන එක තමයි ආර්ථික විද්‍යාවේ බලාපොරොත්තුව කියලා. සීමිත සම්පත් වලින් අසීමිත ආශා සහ අවශ්‍යතා සම්පූර්ණ කරන එක ආර්ථික විද්‍යාවේ මූලික අරමුණ. දැන් මේක කරන්න පුළුවන්ද? සීමිත සම්පත් වලින් අපේ අසීමිත ආශා සපුරන්න පුළුවන්ද? ඉස්සෙල්ලම අපේ අසීමිත ආශාවල කෙලවර දැනගන්න ඕනේ. එහෙම කෙලවර කවුරුත් දන්නවද? මං හිතන්නේ ඇඩම් ස්මිත් මහත්මයාවත් දන්නේ නැතුව ඇති එතුමාගේ හිතේ තියෙන ආශාවල සීමාව. එතුමා මේ විද්‍යාව හැදුවට අසීමාන්තික ආශා තියෙන මිනිස්සුන්ට ආශාවන්ගේ කෙලවරවත් දන්නේ නැති මිනිස්සුන්ට පුළුවන්කමක් ලැබෙවිද සීමිත සම්පත් වලින් මේ අසීමිත ආශා සපුරන්න? මගේ අදහස නම් එය කළ නොහැකි දෙයක්. ඒකෙන් වෙන්නේ එකම දෙයයි. ඒ තමයි ලෝකේ බලවතුන් උත්සාහ කරනවා සීමිත සම්පත් ටිකෙන් අසීමිත ආසා සපුර ගන්න නම් වැඩි කොටසක් අපි අල්ල ගන්න ඕනි කියලා. අද ලෝක යුද්ධ කියන්නේ මොනව මත පදනම් වෙච්චද? මේ ආර්ථික න්‍යාය මත. ඇයි? ඇඩම් ස්මිත් මහත්මයා ඇමරිකාවට යුරෝපෙට ඉගැන්නුවා සම්පත් සීමිතයි, සීමිත සම්පත් වලින් අසීමිත ආසා සපුර ගන්න ඕනි. ඉතින් මේක විශ්වාස කරන ජෝර්ජ් බුෂ් මහත්මයා දන්නවා ඇමරිකානුවට තව අවුරුදු 100ක් වාහන පදින්න ඕන නම් තෙල් ඕනද නැද්ද? අවශ්‍යයි. හැබැයි ලෝකේ තෙල් තියෙන රටවල් වල තෙල් සම්පත තියෙන්නේ තව අවුරුදු 45කට විතරයි. ඊට පස්සේ යුරේනියම් කියන ඛනිජ වර්ගය භාවිතයට ගන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් එතකොට මේ වාහනවල සිස්ටම් ඔක්කොම වෙනස් කරන්න වෙනවා. ඔය කාර් සේල් වල කට්ටියන්ට බෙල්ල වැල දාගන්න වෙන්නේ ඊට පස්සේ. ඇයි? මේවා යුරේනියම් වලින් පදින්න නෙමෙයි හදලා තියෙන්නේ. මේකේ තෙල් අහුවෙලා ගොඩ දාගෙන පිරිපහදු කරලා ඒ ටික වුණොත් හරි. හැබැයි අමතක කරන්න එපා ලෝකේ තව තියෙන්නේ අවුරුදු 45කට ප්‍රමාණවත් වෙන ඛනිජ විතරයි. මම නෙමෙයි කියන්නේ. මේ භූ විද්‍යාඥයෝ. ඒ ඇත්තෝ පර්යේෂණ කරලා කියනවා. තව ක්‍රම හොයාගනි. හැබැයි සීමිත තෙල් ටිකක් ලෝකේ තියෙන නිසා
ඇමරිකාව ඇතුළු බලවත් රටවල් උත්සාහ කරනවා ඒ සීමිත තෙල් සම්පතේ වැඩිම අයිතිකාරයෝ වෙන්න ඕනේ. එහෙම වුණොත් අනෙක් අයගේ කාර් පාරවල් වල නැවතුණත් ඇමරිකාවේ කාර් තව දවස් 10ක් හරි පදිනවද නැද්ද? පදිනවා. ඒ කියන්නේ සීමිත සම්පත් වලින් අසීමිත ආසා සපුරන්න කියලා දීපු දර්ශනයේ ප්‍රතිඵල තමයි අද දිනපතාම ලෝක යුද්ධ නිර්මාණය වෙමින් තියෙන්නේ. දැන් බලන්න ඉරානයට තව 6 මාසයක් යන්න කලින් ගහනවා. ඇයි? ඉරාකේ අත්පත් කරගන්න ඕන ටික අත්පත් කරගත්තා ඊළඟ තෙල් සම්පත ඉරානේ. දැන් එතෙන්ට අත දාන්න ඔක්කොම ටික දැන් සූදානම් වෙමින් තියෙනවා. මේ තමයි ඇඩම් ස්මිත් මහත්මයා ලෝකෙට කරපු විපත. ඇයි? මේ දර්ශනය පිළිගත්තොත් වැලිකඩ මුල්ල මිනිස්සු පර්චස් එකක් හරි අල්ල ගන්න රණ්ඩු කරනවද නැද්ද? අනිවාර්යෙන් රණ්ඩු කරනවා. ඇයි? සීමිත ඉඩම් ප්‍රමාණයයි තියෙන්නේ. පුළුවන් නම් බෝගහගාවින් හරි කොටසක් අනිවාර්යෙන් අල්ලගනි. ඇයි? සීමිත සම්පත් වලින් අසීමිත නිවාස අවශ්‍යතා සපුරන්න යනවා. එතකොට වෙන්නේ වෙල් ගොඩ කරන්න වෙනවා. එතකොට වෙන්නේ කැලෑ කපන්න වෙනවා. එතකොට වෙන්නේ රැට වැට ඇවිද්දවන්න වෙනවා. නේද? තාප්පේ ඇවිද්දවන්න පුළුවන් නම් ඉස්සරහට ඇවිද්දෝනු ටික ටික. ඇයි? සීමිත ඉඩ කඩයි තියෙන්නේ. හැබැයි ගෙවල් පිළිබඳ අවශ්‍යතාවය අසීමිතයි. අසීමිත අවශ්‍යතා සපුරන්ට මේ ලෝකේ සම්පත් නැහැ. දැන් ඔබ අහයි එහෙනම් බුද්ධාගමේ යෝජනාව මොකක්ද මේකට? බුදුදහම අපිට ටිකක් බරපතල යෝජනාවක් කරනවා. ටිකක් පළල් යෝජනාවක්. බුදුදහම අපට උගන්වනවා කාමේසු විනය්‍ය ගේදං. ඔබේ තියෙන අසීමිත කාමයට විනය්‍ය ගේදං විනය නීති පනවන්ට. මොකද්ද කියන්නේ? කාමය තියෙනවා. ඒ කියන්නේ අසීමිත ආසා තියෙනවා. අසීමිත ආසා සපුරන්න සම්පත් නැහැ. ඒ නිසා අසීමිත ආසාවල් ටික මොකක් කරගන්නද කියන්නේ? පාලනය කරගන්න. වෙන කරන්න දෙයක් නැහැ. තියෙන සම්පත් වලට හරියන්ට හිත හදාගන්න කියන එක තමයි බුද්ධාගමේ යෝජනාව. බෞද්ධ ජීවන දර්ශනය පිළිගන්ට කෙනෙකුට ලෝකෙ කොතනක ගියත් අනුගත වෙන්න පුළුවන්. ඇයි? පවතින తত্ত্বය බෞද්ධයා බාර ගන්නවා. පවතින తত্ত্বය බාර ගැනීමට තමයි යථාලාභ සන්තුට්ටි කියලා කියන්නේ. සංසන්දනය කළොත් අඩුව පෙනෙනවා. අඩුව පෙනෙනකොට දන්නේම නැතුව අපි හූල්ලන්න පටන් ගන්නවා. හූල්ලනවා කියන්නේ දුකද නැද්ද? දුකනේ. ඒ නිසා සතුටින් ඉඳීම සඳහා බුද්ධාගම යෝජනා කරනවා ඔබට යථාලාභ සම්තුට්ටි ලද දෙයින් සතුටු වෙන්න. ඉතින් දැන් මේ පැත්තේ ඉපදිච්ච ඇත්තෝ කුරුඳුවත්ත දිහාට සංසන්දනය කරන්නට ගියොත් වැලි කඩ මුල්ලේ ඉඩනුයි කුරුඳුවත්ත ඉඩනුයි සසඳන්ට ගියොත් මේ පැත්තේ ඇත්තන්ට අඩුවක් පේනවද නැද්ද? ඕන තරම් අඩු පේනවා. මෙහි හරියට මදුරු නේද? හරියට මදුරු. එහෙනම් මදුරුවෝ නෑ. අපේ ඉතින් අඩුව පේනවා. හැබැයි කරන්ට දෙයක් නෑ. මේ තමයි අපිට ලැබිච්ච දේ කියලා සතුටින් බාරගත්තොත් මදුරුවෝ ගැන හිත විඳවන්නේ නැතුව අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපිට පටන් ගන්න පුළුවන්. සංසන්දනය කළොත් අඩුව පේනවා කියන එකයි මට කියන්න ඕනේ. ඌනතාවය දකිනකොටම මිනිස්සුන්ට අසහනය වැඩි වෙනවා. අතෘප්තිය වැඩි වෙනවා. ඒ නිසා ඔබ තෘප්තිමත් කෙනෙක් වෙන්න නම් සතුටින් යුක්ත කෙනෙක් වෙන්න නම් මා ඔබට යෝජනා කරනවා බුද්ධාගම මත පදනම් වෙලා යථා ලාභ සන්තුට්ටි ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්න කියලා. පළවෙනි ක්‍රමය.
ඊළඟ කාරණේ තමයි දැන් ලද දෙයින් සතුටු වුණොත් විතරයි ඔහුගේ ජීවිතය ඇයගේ ජීවිතය ඵලදායී එකක් වෙන්නේ. දැන් මම භික්ෂුන් වහන්සේ නමක්. භික්ෂුන් වහන්සේ නමක් විදියට මට ගත කරන්නට වෙලා තියෙන ජීවිතේ සමහර දේවල් ලැබෙනවා සමහර දේවල් ලැබෙන්නේ නැහනේ. ගිහියන්ට ලැබෙන දේවල් මට ලැබෙන්නේ නැහැ සමහර ඒවා. සමහර දේවල් තියෙනවා ගිහියන්ට ලැබෙන්නේ නැති දේවල් මට ලැබෙනවා. දැන් මම ගිහියන්ට ලැබෙන දේවල් සහ මට නොලැබෙන දේවල් සංසන්දනය කරන්න ගියොත් මම හාමුදුරුකම ගැන හාමුදුරු කෙනෙක් වීම ගැන සතුටු වෙයිද අසතුටු වෙයිද? අසතුටු වෙනවනේ. ඇයි? මට ගිහියන්ට නොලැබෙන දේවල් ගිහියන්ට ලැබෙන දේවල් මට ලැබෙන්නේ නැහැ. එතකොට මට හිතෙනවා මේ මහානකමේ මොකක් හරි අඩුවක් තියෙනවා. දැන් මම එහෙම හිතලා හූල්ලලා කලකිරිලා මේ භික්ෂුත්වය මට එපා වුණොත් ඊට පස්සේ මම මේ සිවුරේ ඉන්න තැනට වැඩ කරයිද සිවුරෙන් යන තැනට වැඩ කරයිද? එපා වුණොත් එහෙම එපා වෙච්ච කවුරුවත් ඉන්න තැනට වැඩ කරන්නේ නෑ. වැඩ කටයුතු සලස්සන්නේ මෙතනින් යන තැනට. ඒ කියන්නේ තමන් ඉන්න තැන ගැන තමන්ට ලැබිච්ච ජීවිතය ගැන තමන්ට ලැබෙන වැටුප ගැන යම් කිසි කෙනෙක් අතෘප්තිමත් නම් සතුටු නැති නම් ඔහුගේ ජීවිතය ඵලදායී එකක් වෙන්නේ නැහැ. දැන් අද ලෝකේ අලුත් ලෝකේ ඵලදායීතාවය ගැන හරි බරපතල සාකච්ඡා යනවා. ඵලදායීතාවය වැඩි කරගන්න ඕනි නම් ඒගොල්ලෝ කියනවා ආයතන ප්‍රධානියාගේ සිට අතුපතු ගාන පියන් දක්වා සියලු දෙනාම මොකක් වෙන්න ඕනි කියලාද කියන්නේ? තෘප්තිමත් වෙන්න ඕනේ. ඒ අත් තෘප්තිමත් නම් තමයි ආයතනයේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ. කාර්යක්ෂමතාවය වැඩි වුණොත් තමයි ඵලදායීතාවයත් වර්ධනය වෙන්නේ. දැන් මගේ ජීවිතෙත් එහෙමනේ. හාමුදුරු කෙනෙක් විදියට මම මගේ ජීවිතය ගැන සතුටු නම් මම මේ සමාජය නිවැරදි කරගන්නට කැප වෙන ප්‍රමාණය කාර්යක්ෂමතාවය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවනේ. සතුටු නම් වැඩි. අසතුටු නම් බන ආවත් බෑ කියලා නිකන් ඉන්න පුළුවන්. එපා වෙලා නම් නිකන් ඉන්න මුකුත් නොකර. හැබැයි මම තෘප්තිමත් නම් දිගටම වැඩ කරනවා. මම දිගටම තෘප්තිමත්ව වැඩ කරනවා කියන්නේ මේ සමාජයේ ගුණාත්මක උඩට යනවද නැද්ද? උඩට යනවා. ඒක මගේ ජීවිතෙන්නේ. දැන් ඔය ඇත්තු ගිහි ජීවිත ගත කරන අය. ගිහි ජීවිත ගත කරන ඇත්තන්ට අසතුටු වෙන්න ඕන තරම් හේතු හොයාගත හැකියි. තමන්ගේ නෝනා අනෙක් අයගේ යාළුවන්ගේ නෝනාලට සංසන්දනය කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? අඩු පේනවද නැද්ද? පේනවනේ. එතකොට රණ්ඩුද නැද්ද? රණ්ඩු. හැබැයි කාටවත් සංසන්දනය කරන්නේ නැත්තම් නෝනගේ කිසිම අඩුවක් පෙනෙයිද? පේන්නේ නැනේ. සසඳන්නේ නැත්තම් අඩු පේන්නේ නැහැ. මහත්තයාගෙත් එහෙමයි. ලැබිච්ච දරුවන්ගෙත් එහෙමයි. ඇත්තටම ඉතින් අඩුපාඩු ඇති. හැබැයි බුදුහාමුදුරු උගන්වනවා අඩුපාඩු තිබුණත් බාර ගන්නට. ඇයි? ඒ ඔබට ලැබිච්ච දේ ඒ ඔබ කර්මයට අනුව හම්බෙච්ච කෙනා. මොකද ඔබ මේ ලැබිච්ච දේ තෘප්තිමත්ව බාරගත්තේ නැත්නම් එතන අසතුටෙන් නම් ඉන්නේ ඒ පවුල දියුණු වෙන්නේ නැහැ. පවුලක බිරිඳ සතුටින් නම් ස්වාමි පුරුෂයා සතුටින් නම් දරුවෝ ටික සතුටින් නම් ඒ පවුල ගුණාත්මකව අධ්‍යාත්මිකව සහ භෞතිකව දියුණු වෙනවා. ඇයි? තෘප්තියෙන් පෞල් ජීවිතේ ගත කරන සියලු දෙනාම පවුලේ දියුණුවට කැප වෙනවද නැද්ද? කැප වෙනවනේ. දරුවොත් කැප වෙනවා අර පිරිමැස්මට.
දෙමව්පියොත් කැප වෙනවා අර පිරිමැස්මට. හැබැයි දෙමව්පියෝ අර මිරිපැස්මට සතුටින් කැප වෙද්දී දරුවෝ පෞල් ජීවිතය ගැන gedara ගැන අසතුටු නම් ඒගොල්ලෝ හම්බ කරන එකත් ඉවර කරනවද නැද්ද? ඉවර කරනවා. ඒකයි සියලු දෙනාම පෞලක සතුටින් යුක්තව ඉඳීම තුළ තෘප්තිමත්ව ඉඳීම තුළ ඒ පවුලේ දියුණුව උදා වෙනවා කියන එක තමයි මට කියන්නට ඕනේ කරන්නේ. මා විශ්වාස කරනවා ඔබට දැන් පැහැදිලි සන්තුස්සකෝච කියලා කියන්නේ තෘප්තිමත් භාවය. කොතනින් තෘප්තිමත් වීමද? ලද දෙයින් තෘප්තිමත් වීම. එතකොට ඔබට පළමු කාරණය ලැබෙනවා එනම් සතුට. ඊළඟ කාරණය ගිහි ජීවිතයක සාර්ථකත්වයට බලපාන දෙවැනි කාරණය තමයි සුභරෝච. සුභරෝච කියන්නේ මොකක්ද? සුභරතාවය. එනම් බර අඩු කෙනෙක් වීම. බර අඩු කෙනෙක් වීම කියලා කිව්වේ මේ ඇඟේ බර අඩු කෙනෙක්ද? දැන් ඔය ඇත්තෝ gedara ඉන්නවට වඩා සැනසෙල්ලකින් සතුටකින් සහනයකින් මේ බෝධීන් වහන්සේ ගාව වාඩි වෙලා ඉන්නවද නැද්ද? එහෙමයිනේ නේද? gedara සාලේ ඉන්නවට වඩා මහා නිදහසක් මේ බෝධීන් වහන්සේ ගාව වාඩි වුණාම දැනෙනවා. හේතුව මොකක්ද? හිත සැහැල්ලු නෑ මං අහන්නේ හිත සැහැල්ලු වෙන්නේ ඇයි? gedara සාලේ ඇතුලේදී හිත සැහැල්ලු වෙන්නේ නැති වෙන්නත් බෝධීන් වහන්සේ ගාවට ආවට පස්සේ හිත සැහැල්ලු වෙන්නත් හේතුව මොකක්ද? මොකද්ද? අමතක වෙනවා. මගේ අදහස ඇත්තටම මෙතෙන්ට ආවට පස්සේ අමතක වීමක් නෙමෙයි වෙන්නේ. ඔය ඇත්තන්ගේ සාලේ ඇතුලේ මොන තරම් දේවල් ගොඩ ගහලා තියෙද නේද? එතන තියනවා පුටු සෙට් තියනවා. ඊට අමතරව සෙටි තියනවා. ඊට අමතරව මේ අර ලොකු සේසත් හිටෝලා තියනවා. මුරා යුද තියනවා. ඊට අමතරව මාළු ටැංකි තියනවා. ඊට අමතරව පිත්තල පහන් තියනවා. නේද? මල් වාස් තියනවා. ටීවී එක අනිවාර්යෙන්ම තියනවා. ලොකු කැසට් රෙකෝඩර් එකකුත් තියෙනවා. ඔය ඔක්කොම තියෙන්නේ කොයිබද? සාලේ ඇතුලේ. පුටු සෙට්ම වර්ග දෙකක්නේ. එකක් ඔය ඇත්තන්ට වාඩි වෙන්න ඊළඟට අනිත් එක කවුරු හරි ආවන් වාඩි වෙන්න දෙන්න. එතකොට ඒ අනුව වර්ග දෙකකම පුටු සෙට් තියෙනවා ගෙවල් වල සාමාන්‍ය. මම දන්න කිහි ගෙවල් වල. එතකොට ඔය ඔක්කොම ටික තියෙනකොට සාලේ ඇතුළට ගියන් සැනසෙල්ලද අසහනේද? කොස්සක් කරවන්න ඉඩක් නැහැ නේද? නේද? මහා බඩු මුට්ටු ගොඩක් තියෙනවා. අල්මාරියක් කැරියොත් ඔය ඇත්තන්ගේ රෙදි කබඩ් එක සහනේද අසහනේද? හදිස්සියට රෙදි කෑල්ලක් තෝරගන්න පුළුවන්ද බෑද? මම අහන් ඉඳලා තියෙනවා ගිහියෝ කෑ ගහන හැටි. කබඩ් එක ඇරලා මේ තමන්ම ගෙනල්ලා පුරවපු කබඩ් එක ඇරලා බනිනවා. මේකේ හදිසියකට රෙදි කෑල්ලක් හොයාගන්න බෑ කියලා. ඒ වුණාට ඒකෙන් එක කෑල්ලක්වත් අයින් කරන්න කැමතිද? හිමත් නැහැ. ඒ වුණාට අර බනිනවා ඒ වෙලාවට. මං ඔබෙන් අහන්නේ ඔබට ගේ ඇතුලේ සහනය නැති වෙන්න දැන් ඔබ හේතුව දන්නවා. මුකුත් නෙමෙයි බහුභාණ්ඩිකකම. එනම් ගොඩක් බඩු මුට්ටු තිබීම. බෝධින් වහන්සේ ගාව සැනසෙල්ලෙන්න හේතුව මොකද්ද? මුකුත් ගොඩ ගහලා නැතිකම. ඒකනේ නේද? වෙන මුකුත් මෙතන මේ මන් දන්නේ එහෙම මුකුත් තියෙද කියලා. බෝධින් වහන්සේ ඉතින් කොහොමත් හොඳයි. එහි ආනිසංස තියෙනවා, අනුහස් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ලොකුම අනුහස තමයි බෝධින් වහන්සේ ගාවට ආවන් සැනසෙල්ල ලැබෙන්න මෙතන මුකුත් ගොඩ ගහලා නැහැ. ඒ නිසා වැඩිම කිසිම දෙයක් මේකේ ගොඩ ගහන්නත් එපා. මොකද gedara නැති සැනසෙල්ල මෙතන හරි
ලැබෙන්න ඕනේ. දැන් මෙතනත් ගොඩනැගිලි වටේටම ගැහුවොත් මොකද වෙන්නේ? මෙතනත් ඉවරයි. ඊට පස්සේ ඉතින් ගෙදර හිටියා වගේ තමයි බෝධින්වහන්සේ ගාව හිටියා. ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ පරිසරයේ බඩු මුට්ටු අඩු කරගන්නා තරමට ඔබට මෙතන සැනසෙල්ල හම්බ වෙනවා. දැන් සුබරතාවය එහෙම නැත්නම් හිතේ සැනසෙල්ල හිතේ බර වැඩි වෙන්න සැනසෙල්ල අඩු වෙන්න ප්‍රධාන හේතුවක් බව දැන් ඔබම කීවා මොකක්ද? බහුභාණ්ඩිකකම. දැන් දුක තියනවා අසහනේනේ දුක කියන්නේ. අසහනේ වැඩි වෙන්න හේතුවක් දැන් ඔබම කිව්වා බඩු මුට්ටු වැඩි වීම. දැන් එහෙනම් සහනය ලබා ගන්නට ඕන නම් මොකද්ද කරන්න වෙන්නේ? බඩු මුට්ටු අඩු කරන්න වෙනවා. පුළුවන්ද? අන්න ඒක තම තමන් තමයි තීරණය කරන්න ඕනේ. දැන් ඊට පස්සේ බනින්ට එපා අපි ගෙදරට යනකොට ඔළුවේ කැක්කුමයි අල්ලපු ගෙදර අය හූනියම් කළා වෙන්න ඇති කියලා. මුකුත් කළා නැහැ අල්ලපු ගෙදර අය. මේ හූනියම කරගෙන තියෙන්නේ කවුද? අපිම තමයි. අපිට හූනියම් කරන්න අවශ්‍ය කරන මේ උපදේශ ටික සහ ආසාවල් ටික ඇති කරනවා අර ඇඩ්වර්ටයිස්මන්ට් හදන අය. නේද? ඒගොල්ලෝ දිගටම ටීවී එකේ පෙන්නනකොට අපිට මොකද හිතෙන්නේ? තව උස්සන් ඇවිල්ලා ගේ ඇතුළටම දාගන්න හිතෙනවා. එතකොට මේ හූනියම කරන්නේ අලුත් ප්‍රචාරණ ආයතන ටික. ඇඩ්වර්ටයිස්මන්ට් හදන ඇඩ්වර්ටයිසිං කම්පැනි කියන්නේ. අන්න ඒගොල්ලෝ තමයි මේ කාලේ ඉන්න කට්ටඩි රාලලා. වෙන කවුරුත් නෙමෙයි හූනියම් කරන්නේ. ඒගොල්ලෝ හූනියක්ම කරනකොට අපි ගිහිල්ලා ගෙදර අරන් එනවා. දාගෙන ගේ ඇතුළට පස්සේ කියනවා මේ ගෙදර සැනසෙල්ලක් නැහැ. අසහනයයි. එපා වෙලා ගෙට ගොඩ වදින්න හිතෙක් නැහැ. නෝනලා කියනවා අපේ මහත්තයා ගෙට එනකොටම යකා වෙලා එන්නේ. ස්ථිරව මහා මුදුරුනේ මොනවා හරි කළා ඇති. මුකුත් කළා නැහැ. ඔබට මම යෝජනා කරනවා සුබරතාවය වැඩි වෙන්න නම් බඩු මුට්ටු අඩු නිවසක් බවට ඔබගේ නිවසපත් කරගන්න. ඒක තමයි ඉතින් බුද්ධ ධර්මයේ යෝජනාව. කැමති වුණත් අකමැති වුණත්. ඉතින් ඔබ කියයි ඉතින් නෑ අපේ ගෙවල් වල තියෙන හැම බඩුවක්ම අපිට ඕනේවනේ. ඕන නිසානේ අපි ඒවා ගෙනල්ලා තියෙන්නේ කියලා කියයි. ඇත්තටම ඔබ ගෙනාපු ගොඩක් බඩු මුට්ටු අවුරුද්දකට වතාවක්වත් ප්‍රයෝජනෙට ගන්නවද කියලා හිතන්න ඕනේ. අපේ අම්මා පහුගිය සිංහල අවුරුද්දට කලින් මට කෝල් එකක් දීලා අහනවා හාඳුරුවනේ ෆීට්ටුවක් හම්බෙන්න තියෙනවා මම මේ අපේ ගෙදරට පිත්තල පහනක් ගේන්න කියලායි සූදානම් වෙන්නේ කියලා. මං ඇහුවා පිත්තල පහන කීයක් වෙනවද? 13500ක් වෙනවා. මං ඇහුවා සීට්ටුව කීයක් හම්බෙන්න තියෙනවද? 14000ක් හම්බෙන්න තියෙනවා. එතකොට 14000යි සීට්ටුව පහන කීයද? 13500. ඒ පහන් දැකලා තියෙනවනේ නේද? අර අඩි 5මාරක් උස කුකුලෙක් එහෙම උඩින් වාඩි වෙලා ඉන්න. ඒ පහන. මං ඇහුවා දැන් අම්මා කියන්නේ ඇයි අපිට පහනක්? අපේ ගෙදරට පිත්තල පහනක් ඕනිද? අපේ අම්මා කියනවා ඉතින් හදිස්සියකට ගන්න ඕනනේ. මං ඇහුවා පිත්තල පහන් පත්තු කරන හදිස්සි වර්ග කීපයක් කියන්න පුළුවන්ද කියලා. දැන් ගෙදරක පිත්තල පහනක් පත්තු කරන හදිස්සි වර්ග තියෙනවානේ. අපේ අම්මා කියනවා කල්පනා කළා ඒකනම් ඇත්ත තමයි. පිත්තල පහන පත්තු කරන්න නම් එක්ක කවුරු හරි මැරෙන්න ඕනේ. එහෙම නැත්තම් ටිකක් ලොකු උත්සවයක් යෙදෙන්න ඕනේ. මං අපේ අම්මගෙන් ඇහුවා දැන් අපේ ගෙදර තව උත්සව කීයක් ගන්න තියෙද? අම්මා කියනවා ඉතින් මල්ලි විතරයි බඳින්න ඉන්නේ. මං ඇහුවා දැන් වෙඩින් එක මිනිහා ගන්නවා කියන්නේ කොහෙද? ගෙදරද? නෑ ඔය හෝල් එක ගන්නවා කියන්නේ. එතකොට ගෙදර උත්සවයක් නෑ. ගෙදර උත්සවයක් නෑ. ඒ කියන්නේ ගෙදර උත්සවයකට ඒ පහන පත්තු කරන්න වෙනවද? නෑ. අනිත් එක ඉතින් ඔය උත්සවයක් තිබුණත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවත් එන්නේ නැත්තම් ඕක පත්තු කරනවද?
නෑනේ. ඒ පහන් පත්තු කරන්න නම් එහෙම മന്ത്രി කෙනෙක්වත් එන්න ඕනේ. නැත්තම් ඉතින් ඕක සාමාන්‍ය නෑ පත්තු කරන්නේ. එතකොට මං ඊළඟට අපේ අම්මගෙන් ඇහුවා දැන් හොඳයි අම්මා පහන ගේන්න හදනවා කියන්ට බලන්න දැන් අපේ ගෙදර මාසෙන් මාසෙට මැරෙන්න කවුද ඉන්නේ? ඒ කියන්නේ දැන් කොස්සක් ගෙනාවොත් අතු ගාලා සතුටු වෙන්න පුළුවන්. ෆ්‍රිජ් එකක් ගෙනාවොත් මොනවා හරි වතුරු ටිකක් කූල් කරන් බීලා සතුටු වෙන්න පුළුවන්. නේද? වොෂින් මැෂින් එකක් ගෙනාවොත් රෙදි හොදලා ඇඳලා සතුටු වෙන්න පුළුවන්. දැන් අර පිත්තල පහන ගෙනාවම සතුටු වෙන්න නම් ඕක පත්තු කරන්නම වෙනවනේ. එතකොට මං අම්මගෙන් ඇහුවා මාසෙකට සැරයක්ක් කවුරු හරි එහෙම ඉන්නවද මැරෙන්න? අම්මා අහනවා මැරෙන කතා කියන්න බය නැද්ද? කියන්නේ මැරෙන බව හිතන්නව සූදානම්ද? නෑ. මැරෙන බව හිතන්නත් බය ඇත්තෝ 13500ක් ආයෝජනය කරනවා මොකටද? මලාට පස්සේ පත්තු කරන පහනට. මම අපේ අම්මට කිව්වා අපේ ගෙදරට පහන් ඕනේ නැහැ. හදිස්සියක් වුණොත් ඉතින් අපි මල් ශාලාවෙන් පහනක් ගේමු. මල් ශාලා තියෙන එකටනේ නේද? පහනක් ගේමු එහෙන් කුලියට. අපේ අම්මට දැන් මේක එපා කියපු නිසා හිත හොඳ නැහැ. මම කීවා මං දන්නවා හිත හොඳ නැති බව මේක ගේන්න එපා කීවට හැබැයි මම කියලා දෙන්නම් ගෙනාවොත් වෙන දේ. ගෙනාවොත් ඔය පහන ගෙනාපු දවස් ඉඳලා මං ඇහුවා අම්මගෙන් ඉටිකොලේ දාලාද තියන්නේ ගලවලාද? අම්මා කියනවා ඉතින් ඉටිකොලේ ගලවලා කොහොමද දූවිලි වැදෙනවනේ. يعني ඉටිකොලේ දාලම තමයි ගෙනාපු දවස් ඉඳලා තියන්නේ. එතකොට දූවිලි බැඳෙන්නේ මොකේද? ඉටිකොලේ. ඉටිකොලේක දූවිලි පිහිනකොට සනීපය අත උස්සන්නකො. කනට සනීපද? නෑනේ ඉටිකොලේක චරචර ගගා දූවිලි පිහිනකොට ඒක අසහනයක්. ඒත් කමක් නෑ. මොකද ඉතින් මේක පේනවනේ ඉටිකොලේ ඇතුලෙන් හරි. බලා සතුටු වෙත හැකි. මං අම්මගෙන් ඇහුවා දැන් අපේ ගමේ කෙවල් කීයක පහන් තියේද? ගමේ නම් ඉතින් නෑ එක ගෙදරකවත්. මං ඇහුවා එහෙනම් දැන් ගමේ අහල පහලක උත්සවයක් යෙදුනොත් පහන ඉල්ලන්න එනවද නැද්ද? අම්මා කියනවා ඉල්ලන්න එනවා. ඉල්ලුවම දෙන්න වෙනවද නැද්ද? නොදුන්නොත් ඉතින් මේ ගමේ මිනිස්සු කතන්දර කියනවනේ. ලෝබයි කියලා බයිනවා. දෙන්න වෙනවා. මං ඇහුවා දුන්නට පස්සේ අම්මට සැනසෙල්ල හම්බෙනවද? ආපහු ගෙනල්ලා දෙනකන් බයද නැද්ද? බයයි. පහන කළු වෙලාද දන්නේ නැහැ. කුකුලගේ හොටේ නැද්ද දන්නේ නැහැ. පහල ගෙදර කොල්ලා කර්මලේ කඩලාද දන්නේ නැහැ. පරාණ බයද නැද්ද ඉන්න වෙන්නේ? පරාණ බයේ ඉන්න වෙන්නේ ඇයි? මේක ගෙනල්ලා දෙනකන් සැනසෙල්ලක් නැහැ. ඊට පස්සේ ගම්වල ඕවා ගෙනල්ලා තියන් ඉන්න පුළුවන්ද? මේ කොළඹ නම් දොර වහගත්තම එන්නේ නැහැ කවුරුවත්. ගම්වල ඒව බෑ. ගම්වල තියනවා දැක්කොත් පහන් ඕන් නැති ඒවටත් ඕන වෙනවා. මං අම්මගෙන් ඇහුවා 13500ක් දීලා මේ ලෙඩ ටික ඔක්කොම දා ගන්නවද? නැත්තම් 13500 තියාගෙන නිකන් ඉන්නවද? අපේ අම්මා නම් කිව්වා එහෙනම් පහන් ඕන් නැහැ කියලා. පහන් ඕන් නැහැ කියලා. හැබැයි අපේ මල්ලිට දෑවැද්දට දැන් පහනක් හම්බෙලා. අන්න ඉටිකොලේ දාලා තියෙනවා. පින්වතුනි අසහනේ කරට දා ගන්නවා කියන්නේ ඕකට. අපේ ගෙදරට ගෙනල්ලා තියෙන ගොඩක් බඩු මුට්ටු වල ප්‍රයෝජනේ සහ අප්‍රයෝජනේ මම කියන්නේ මොකද ඒ ඇත්තන්ගේ හිත නරක වෙන හින්දා. ඇත්තටම ගණන් හදලා බැලුවොත් ගෙවල් ඇතුලේ ගොඩ ගහගෙන තියෙන ගොඩක් බඩු අවශ්‍යද? නෑ. ආසාවට ගෙනාපුවා. අවශ්‍යතාවයට නෙමෙයි. අවශ්‍යතා කියන්නේ එකක්, ආශා කියන්නේ තව එකක්. ආශාවල් සපුරන්ට යන්න එපා. හේතුව සුබරතාවය නැති වෙනවා. බර වැඩි වෙනවා. gedara වැඩි මහා දේවල් නැත්තම් බය නැතුව පන්සලට එන්න පුළුවන්. හැබැයි gedara වටින බඩු මුට්ටු වලින් පිරීලා නම් පන්සලට ඇවිල්ලා බණ අහන්න පුළුවන්ද?
බණ අහන්න පුළුවන්. බණ අහනවා වගේ ඉන්නවා. මොකක් ගැන හිත හිතද? ගෙදර ගැන හිත හිත. දොර වැහුවද දන්නේ ළඟට පුතා හිටියොත් අහන වල්මරිය වැහුවද? මම දැකලා තියෙනවා බණ ගෙවල් වල වෙන වැඩ. ඇයි? බණ අහන්නවත් සිල් ගන්නවත් සැනසෙල්ල නැති වෙනවා දේවල් වැඩි වෙනකොට. ඉතින් බුදුහාඳුරෝ සහතික ඇත්ත කියලා තියෙනවා. සුබරතාවය ඇති කර ගන්නට නම් බඩු මුට්ටු අඩු වෙන්න ඕනේ. හැබැයි බඩු මුට්ටු අඩු වෙන්න ඕනේ එළිය විතරක් නෙමෙයි. ඊළඟට ඇතුළෙත් බඩු මුට්ටු අඩු වෙන්න ඕනේ. ඇතුළේ තියෙන වැඩකට නැති බඩු මුට්ටු මොනවද? මොකද මේ බඩු මුට්ටු ටික අපි ඇතුළේ තියන් ඉන්නවද නැද්ද? තියන් ඉන්නවා. ඊර්ෂ්‍යාව කිසිම වැඩකට ඇති දෙයක් නෙමෙයි. එළියට ආපු ගමන් අසහනේද නැද්ද? අසහනේ ඒත් තියන් ඉන්නවා. ලෝභකම, තරහ, රාගය, මාන්නය මේ කියන සිතුවිලි අපේ හිතට බරක්. අපේ හිතට කරදරයක්. අපිට අසහනයක්. නමුත් කොච්චර බර වැඩි කියලා තේරුණත් අපි තාම මේ සිතුවිලි අත්හරින්න සූදානම් නෑ. ඔබට මට ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා කියන මේ අකුසල සිතුවිලි සම්පූර්ණයෙන් අපේ හිතෙන් අයින් කරගන්න පුළුවන් වෙච්ච දවසට අපිට කියන්න පුළුවන් මං හරි සැහැල්ලුවෙන් ඉන්නේ කියලා. ඒකනේ පැරණි භාවනා කරපු ධාන ලැබපු ඇත්තෝ අහසින් යනවා කියන්නේ. හේතුව මොකද්ද? ආකාශයෙන් ගමන් කරන්නට තරම් පුළුවන් සැහැල්ලුවක් ඇති වෙනවා කෙලෙස් සිතුවිලි නැති වෙනකොට. අපි ලිඳකට පැන්නොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ලිඳකට පැන්නොත් යට යනවා නේද? යට යනවනේ. හැබැයි අපේ හුස්ම ටික අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? උඩ එනවා. එහෙනම් දැන් තීරණය කරන්ට බර ශරීරයද බර සිතුවිලිද කියලා. සිතුවිලි නැති මනසක් නැති ශරීරය වතුරේ යට යන්නේ නැහැ, උඩ එනවා. හැබැයි මනසක් තියෙන ශරීරය වතුරේ තව තවත් යටට යනවා. ඒ කියන්නේ බර වැඩි ගතේද හිතේද? හිතේ. හිතේ තමයි බර වැඩි. ඔය ඇත්තන්ගේ අපේ කාගෙත් එහෙම තමයි. හිතයි බර වැඩි. හිත බර වැඩි වෙලා තියෙන්නේ රාගයෙන් හින්දා. හිත බර වැඩි වෙලා තියෙන්නේ ඊර්ෂ්‍යාවෙන් හින්දා. හිත බර වැඩි වෙලා තියෙන්නේ ලෝභකම හින්දා. හිත බර වැඩි වෙලා තියෙන්නේ මෝහය හින්දා. මම ඔබට යෝජනා කරනවා පුළුවන් තරම් උත්සාහ දරන්ට ඔබගේ සිත තුල තියෙන බරෙන් වැඩි මේ අකුසල සිතුවිලි අයින් කරන්නට. අපි සංසාරේ අපි සාගරයකටනේ උපමා කරන්නේ. සංසාර සාගරයේ අපි තව තවත් ගිල්වන්නේ මොනවයින්ද? කෙලෙස් නැමැති බර සිතුවිලි වලින්. ඒ නිසා ඔබ උත්සාහයක් දරන්නට, ඔබ උනන්දු වෙන්න, ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්නට කෙලෙස් බරින් නිදහස් වෙන්න. කෙලෙස් බරින් නිදහස් වුණොත් ඔබට කියත හැකි මගේ හිත සුබරතාවයෙන් යුක්තයි කියලා. ඊළඟ කාරණේ. සුබරතාවය ඇති කරගන්නට කෙලෙස් අඩු කර ගැනීමත් හොඳයි. ඒත් එක්කම එදිනෙදා ප්‍රශ්න නැතුව ඉන්න එකත් සුබරතාවය ඇති වෙන්න තව හොඳ හේතුවක්. සුබරතාවයේ වර්ධනය වෙනවා හිතේ ප්‍රශ්න අඩුයි නම්. හිතේ ප්‍රශ්න අඩුකොට සුබරතාවය වැඩි. දැන් ප්‍රශ්න කියන ඒවා ගිහි ජීවිතෙත් තියෙනවා, පැවිදි ජීවිතෙත් තියෙනවා. එතකොට දිනපතා එන ප්‍රශ්න ටික දිනපතාම විසඳාගත්තේ නැත්තම් එන්න වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. උදබින්දු නිපාතේන
ක්‍රමසක් පූරතේ ගටක් වතුර බිඳුව වැටිලත් කලය පිරෙනවද නැද්ද? පිරෙනවා. ඒ වගේ තමයි ප්‍රශ්න කියන ඒවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ දිනපතාම තමන්ගේ නිවස තුල සාකච්ඡාවක් ඇති කරගන්න. මොකටද සාකච්ඡාවක් ඕනේ වෙන්නේ? ප්‍රශ්න කතා කරන්නට. දිනපතා සාකච්ඡාවක් තියෙන ගෙදර නිදාගන්නේ සැනසille, නැගිටින්නේ සැනසille. සාකච්ඡාවක් නැති ගෙදර නිදාගන්නෙත් ඔළුවේ කැක්කුම හැදිලාද නැද්ද? දවස පුරාම දේවල් ටික ඔළුවේ තියාගෙන විඳෝ නිදා ගන්නවා. නිින්ද යන්නේ නැහැ. උදේට නැගිටිනවා. ඒ ප්‍රශ්නවල පීඩාවෙන්ම උදේට මොකක් ඇහුවත් කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. කෝපයෙන් මිනිස්සු උදේට යුද්ධනේ ගෙබන්න නේද? ගිහි ජීවිතය ගැන මට පුදුම හිතෙනවා. මිනිස්සු ඇයි මෙහෙම ජීවත් වෙන්නේ කියලා. ඇයි? උදේට රණ්ඩු, ශාප කිරීම, අවලාද මොනවා කළත් මොනවා නොකළත් වැරදි. ඇයි හේතුව? කලින් දවසේ ප්‍රශ්නත් විසඳිලා නැහැ. උදේට තවත් ප්‍රශ්න. එතකොට කෝපය වැඩි. මම ඔබට යෝජනා කරනවා දිනපතා බිරිඳ, ස්වාමි පුරුෂයා, දරුවෝ එකිනෙකා පොඩ්ඩක් කතා කරන්න පුරුදු වෙන්න. අඩුම කෑමෙන් පස්සේ රාත්‍රී යාමේ එක පැය භාගයක් ගෙදර සාකච්ඡාවක් තියනවා කියන්නේ බිරිඳගේ හිතේ තියෙන දවසේ ප්‍රශ්න ටික කියන්න අවස්ථාව හම්බෙනවා. ස්වාමි පුරුෂයා ආයතනවලදී බස් එකේදී පීඩාවන්ටපත් වෙලා යන්නේ. එයාගේ ප්‍රශ්න කියන්න අවස්ථාවක් හම්බෙනවා. දරුවන්ටත් ඒ වගේම ප්‍රශ්න ඇති. ඒ ටික කතා කරලා විසඳගෙන සැනසille නිදාගත්තොත් උදේට සතුටින් නැගිටින්න පුළුවන්. ගෙදරින් එළියට යනකොට ඊයේ ප්‍රශ්නවලට උදේ රණ්ඩු වෙන්න දෙයක් තියෙද? නෑනේ. එතකොට ලේ නරක් කරගන්නේ නැතුව ගෙයින් එළියට යන්නත් පුළුවන්. ක්ලේමෝ එකකට අහු වුණත් ප්‍රශ්නයක් තියෙද? ප්‍රශ්නයක් නෑ. ඇයි? කේන්තියෙන් නෙමෙයි නම් එළියට ගියේ ප්‍රශ්නයක් නෑ. හැබැයි උදේ රණ්ඩු වෙලා නම් එළියට බැස්සේ ක්ලේමෝ එකකට අහු වෙලා බස් එකේදීම මලොත් ඊළඟ ආත්මෙත් ඉවරද නැද්ද? ඉවරයි. ඇයි? වෛරය හිතේ තියාගෙන ගිහිල්ලා මරණයටපත් වුණොත් චුති චිත්තේ තියෙන්නේ මොකක්ද? අකුසල නරක සිතුවිලි. ඊළඟ ආත්මෙවත් යහපත් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට සිහි කරනවා ඔබ හැම කෙනෙක්ම උත්සාහයක් තරන්ට මොකටද? සුබරතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔබේ හිත තුල තියෙන අකුසල සිතුවිලි අයින් කරගන්නට, දිනපතා පැන නගින ප්‍රශ්න ටික විසඳගන්නට ඔබ උත්සාහවන්ත වෙන්න කියන එක ඊටාම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා.